समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ භික්ඛවේ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා අපාරාපාරං ගමනාය සංවත්තන්ති කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු ඡන්ද සමාධි පධාන සංකාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති විරිය ඉද්ධිපාදං භාවේති චිත්ත ඉද්ධිපාදං භාවේති විමංසා ඉද්ධිපාදං භාවේති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ මැණික් දිවෙල දොඩම් කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම් කොටුව මහත්මයා විසින්. එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ගරු කටයුතු මහා සංඝ රත්නයටත් ලක්වැසි ලෝවැසි සෑම දිනාටමත් ආශිර්වාද පිණිස ධර්මාබෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් සංසාරගත දෙමව්පිය ගුරුවරු අඹුදරු ඥාතීත මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී දෙවි මිනිසුන්ට වහවහ ධර්මයේ අවබෝධය ලැබේවා තෙරුවන් සරණ ලැබ සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයට පත්වේවා මගපල ලාභීන් ලෝපුරා වැඩි වැඩියෙන් බිහි වේවා මීනතුරා එම උතුමන්ගේ දසුන නෙත ගැටේවා ඇසුර ලැබේවා සසර දුකින් මිදේවා කියන උතුම් ප්‍රාර්ථනාව. අද අපේ ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ ඉද්ධිපාද සංයුත්තේ චාපාල වග්ගයට අයිති අපාර සූත්‍ර දේශනාව. මේ අපාර සූත්‍රය කියන්නේ පින්නතුනි සතර ඉද්ධිපාද පිළිබඳව. සතර ඉද්ධිපාද පින්නතුන් දන්නවා. ඒ තමයි ඡන්ද ඉද්ධිපාදය, චිත්ත ඉද්ධිපාදය, විරිය ඉද්ධිපාදය සහ විමර්ශා ඉද්ධිපාදය. සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට පින්නතුන් තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට අවශ්‍ය ආකාරයට පින්නතුනි පාලනය කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට මේ සතර ඉද්ධිපාද අයිති වෙන්නේ පින්නතුනි සත්තිස් බෝධිපාක්ෂික ධර්මවලට. සත්තිස් කියලා කියන්නේ 37ක් තියෙනවා. මොනවද? බෝධි කියලා කියන්නේ පින්නතුනි අවබෝධය පිණිස, පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන.
එතකොට බෝධිපාක්ෂික කියලා කියන්නේ අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු කීයක් තියෙනවද? 37ක් තියෙනවා. ආන්න ඒකට තමයි කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ මොනවද? සතර සතිපට්ඨානය, ඊළඟට සතර සම්‍යක් ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බෝධ්‍යංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේවට කියනව මොනව කියලාද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එතකොට මේ සතර ඉරියව්වේම නිවන පිණිස දියුණු කළ යුතු ගුණ පින්නතුනි මේ. ඉද්ධි කියලා කියන්නේ පින්නතුන් දන්නව විශේෂ හැකියාවකට. පාද කියලා කියන්නේ පාදක වෙන. විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු වලට කියනවා සතර ඉද්ධිපාද කියලා. පින්නතුන් දන්නවා ඉද්ධිමතුන් අතරින් මේ ශාසනයේ අග්‍රස්ථානයේ ලැබුවේ කවුද? මොගලන් මහරහතන් වහන්සේ. මිගාරමාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක පින්නතුනි මිගාරමාතු ප්‍රාසාදයේ භික්ෂුන් වහන්සේලා මහ උස්සහඬින් කතා කරනවා. මේ සද්දේ බුදුහාමුදුරුවන්ට ඇහුණා. එයිලා භාගතුන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට කියනවා බලන්න මොග්ගල්ලාන මේ භික්ෂූන්ගේ සද්දේ සංවරකමක් නැහැ. එතකොට මොගලන් මහරහතන් වහන්සේ දැනගත්තා බුදුරජාණන් වහන්සේ මට මේ කිව්වේ යම් කිසි දෙයක් අනතුරු ඇඟවීමක්. ඒ නිසා උන්වහන්සේ ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානයේ නිසා මොගලන් මහරහතන් වහන්සේ කරපු දේත් පින්නතුන් දන්නවා. තමන්ගේ මාපැටැඟිල්ලෙන් මිගාරමාතු ප්‍රාසාදේ කම්පා කළා. ඇතුලේ උස්සහඬින් කතා කර හිටිය භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මෙච්චර හොඳ අඩිතාලමක් දාලා තියෙද්දි මිගාරමාතු ප්‍රාසාදේ මේ තරම් කම්පා වෙන්න. අන්තිමට උන්වහන්සේලා දැනගත්තා මේක මොගලන් මහරහතන් වහන්සේගේ වැඩක්. මේ ස්වාමීන් වහන්සේලා බුදුහාන්ට ගිහින් කිව්වා බුදුහාමුදුර වදාළ මහණනි නුඹලා හිතන්න එපා මොග්ගල්ලාන කියලා කියන ලේසි පහසු උත්තමයෙක් නෙවෙයි කිව්වා. සතර ඉද්ධිපාද මනාව දියුණු කළා තියෙනවා. අන්න සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පින්නතුනි පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම පින්නතුන්ට මතකද මේ ශාසනයේ ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය ලැබූ භික්ෂුණීන් වහන්සේ කවුද? උප්පලවන්නා මහරහත් තෙරණිය. මේ සසුනේ හිටපු ලස්සනම භික්ෂුණිය. උප්පලවන්නා මානෙල් මලක පැහැය පින්නතුනි තියෙන්නේ. උප්පලවන්නා බොහොම ලස්සන නිසා ගිහි කාලේ ඇයව සරණ පාවා ගන්න රජවරු සිටවරු සෑහෙන මහන්සි වුණා. දවසක් තාත්තා උප්පලවන්නගෙන් අහනව දුවේ කැමැද්ද මහාන වෙන්න? කැමැති කිව්වා. මහාන වුණා. පැවිදි වුණු මහාන වුණු භික්ෂුණියකගෙන් කාම සම්පත්තියක් කොහෙත්ම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා රජවරු සිටවරු සියලු දෙනාම උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස අතහැරියා. නමුත් උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණයෙක් මේ තරුණයා උප්පලවන්නා මහාන වුණත් සෙනෙහස අතහැරියේ නැහැ. ඇය යන්නේන මගතොට මේ සියල්ල බලාගෙන හිටියා. දවසක් පින්නතුනි උප්පලවන්නා එතකොටත් රහත් වෙලා ඇය කුටියෙන් එළියට වැඩලා පිණ්ඩපාතේ වඩින්න කුටියෙන් එළියට වැඩියාම මේ නන්ද කියන තරුණයා මේ සිද්ධිය පින්නතුන්ට මතකයි. උප්පලවන්න සතපෙන ඇඳලා ඇඳ යටට රිංගුවා. දවල් කාලේ පිණ්ඩපාතේ කරගෙන උප්පලවන්න කුටියට ආවා. පින්නතුන් දන්නවා එළියේ ඉඳලා අවුවේ ඉඳලා කළුවර කාමරයකට ආවහම ඇස් දෙක නිලංකාර වෙනවා. ඒ පිණ්ඩපාතේ වැඩලා ආපු ගමන් පින්නතුනේ උප්පලවන්න ඇඳේ වැතුරුණා. නන්ද කියන තරුණිය පින්නතුනේ ඒ තමන් කරගන්න තියෙන අපරාධය කරගත්තා.
සසර කර්මයකුත් එතෙන්ට හේතු වුණා. නමුත් මේ නන්ද කියන තරුණය කරන තියෙන අපරාධය කරගත්තා. හරි. දැන් මෙහෙම උප්පලවන්නාට මෙහෙම කරදරයක් වුණා කියලා ඒ උප්පලවන්නා මහරහත්තරණීට රාගය උපදවන්න පුළුවන්ද? බෑ. ඇයි? ඇය රහත් තත්ත්වයට පත්වෙච්ච භික්ෂුණියක් පින්නතුනි. ඇය තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා උප්පලවන්නාට රාගය උපද්දවන්නට බෑ එහෙම සිද්ධියක් වුණා කියලා. කෙසේ හෝ ඒ නන්ද කියන තරුණිය පින්නතුනි අවීචිත දෙගෙන ගියා. එතනම පොළොව පලාගෙන. මේ සිද්ධිය මතක් කරමින් දවසක් උප්පලවන්නා කැලෑවේ ඉන්නකොට මාරයා ඇවිල් උප්පලවන්නා තෙරණියකින් අහනවා මෙහෙම නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට කැලෑවේ තනියෙන් ඉන්නකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. ඔය පරණ සිද්ධියත් මතක් කරලා. උප්පලවන්නා මාරයට කියනවා උප්පලවන්නා මාරයට කියනවා ඒසා අන්තර ධායාමී කුච්චින් වා පවිසාමිතේ පකු මන්තරි කායම්පි තිට්ඨං තින් මං නදක්කසේ චිත්තස්මින් වසී භූතා මීද්දිපාදා සුභාවිතා සබ්බ බන්ධන මුත්තාම්බී නතං බායාමි ආවුසෝ. තේරුම මාරය ඒසා අන්තර ධායාමි මට මෙහි අතුරුදහන් වෙන්නත් පුළුවන්. කුච්චින් වා පවිසාමිතේ මට නොබේ කුසට ඇතුළු වෙන්න උනත් පුළුවන්. කාගේද මේ මාරයාගේ? පකු මන්තරි කායම්පේ තිට්ඨං තින් මං නදක්කසේ නුඹේ ඇහිබැමි අතර නුඹට නොපෙනෙන්න මට නුඹේ ඇහිබැමි අතර පියමනින්නත් සක්මන් කරන්නත් පුළුවන් කිව්වා. ඇයි? චිත්තස්මින් වසී භූතාමේ මම සිතට වසඟ වෙලා වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඉද්ධිපාදා සුභාවිතා මම ඉද්ධිපාද ධර්මයන් හොඳට දියුණු කරලා තියෙනවා. මට ඕන විදිහට මම හිත හදාගෙන තියෙනවා. සබ්බ බන්ධන මුත්තාම්මේ මාරේ මම මේ ලෝක සියලු බැමි වලින් මිදිලා නතං බායාමි ආවුසෝ මම මේ ලෝකේ කාටවත් බය නැහැ කිව්වා. බලන්නකෝ ධර්මයත් එක්ක ලැබපු රැකවරණයේ සල උප්පලවන්නාට මොනතරම් අභියෝග කරන්න පුළුවන්ද මාරයට කියලා. ඇයි මේ? සතර ඉද්ධිපාද මනාව දිනු කළා තියෙනවා. පින්නතුන්ට මතකයි අපේ බුදුරජාණන් වහන්සේ ජේතනාරාමෙන් පිට වෙච්ච තැන ඉඳලා පිරිනිවන් පාන්න වඩින ගමනේදී කුසිනාරාව දක්වා මේ ආපු ගමනේදී 16 පොලකදී ආනන්ද හාමුදුරුවන්ට කිව්වා ආනන්ද සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරන්න. ඒ කියන්නේ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩෙන්න පුළුවන් කියලා. නමුත් ආනන්ද හාමුදුරුවන්ට ආරාධනාව කරන්න බැරි වුණා. අපි හිතුවොත් මෙහෙම ආනන්ද හාමුදුරුව බුදුහාන්ට ආරාධනා කළා කල්පයක් වැඩෙන්න කියලා. බුදුරජාණන් වහන්සේත් ආරාධනා බාරගත්තා. එහෙනම් මෙලහකටත් මේ වෙනකොටත් බුදුහාමුදුරුව මේ ලෝකේ වැඩ ඉන්නවද? නැහැ. සමහරව හිතනවා අපරාධය ආනන්දහන්ට බැරි වුණේ බුදුහාන්ට ආරාධනා කරන්න. එහෙම කළා නම් මෙලහකටත් බුදුහාමුදුරුව මේ ලෝකේ වැඩ ඉන්නවද කියලා. එහෙම ඉන්න බෑ පින්නතුනි. බුදු කෙනෙකුත් එදාට තියෙන පරමාවෘතය යටත් වෙන්න ඕනේ. ඒ පරමායුෂ අභිබවා ජීවත් වෙන්න බුදු කෙනෙකුටවත් බෑ. එතන කල්පය කියන්නේ දාට තියෙන පරමායුෂයි. එතකොට පින්නතුන්ට අපිට තේරෙනවා සතර ඉද්ධිපාද වැඩුවහම මොකද්ද වෙන්නේ? තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. ඡන්ද කියන්නේ පින්නතුනි කැමැත්ත. චිත්ත කියලා කියන්නේ සිත. විරිය කියලා කියන්නේ කායික මානසික වීරියට. විමර්ශා කියලා කියන්නේ බුද්ධියට. ඔන්න බලන්න යමක් කරන්න තියෙන්න ඕනේ මොකද්ද? කැමැත්ත තියෙන්න ඕනේ. ඡන්ද. කැමැත්ත තිබුණට මදි චිත්ත හිතක් තියෙන්න ඕනේ. හිතක් තිබුණට මදි කායික මානසික වීරිය තියෙන්න ඕනේ. හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනේ. ඒ නිසා දැන් ඉද්ධි කියන්නේ මොනවටද? විශේෂ හැකියාවකට. පාද කියලා කියන්නේ පාදක වෙන.
විශේෂ හැකියාවන් සඳහා පාදක වෙන කරුණු වලට කියනවා සතර ඉද්ධිපාද කියලා. එතකොට ඒ විශේෂ හැකියාවන් පින්නතුනි බුදුහාමුදුරුවෝ කොටස් තුනකට බෙදුවා. පළවෙනි එක තමයි උප්පත්ති ඉද්ධි. දෙවෙනි එක තමයි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්ධි. තුන්වෙනි එක තමයි වීරියෙන් උපදවා ගත යුතු ඉද්ධි. දැන් මේ කරුණු ටික බලමු. උප්පත්ති ඉද්ධි කියලා කියන්නේ පින්නතුනි උපතින්ම තියෙන හැකියාවන් වලට. දැන් පින්නතුන් දන්නවා සුගතියක් වෙච්ච දිව්‍ය ලෝකේ දෙවියන්ට උපතින්න පිහිටන හැකියාවක් තමයි දිවස් නුවණ. ගල් පර්වත ආදී විනිවිද දකින්න පුළුවන්. අනිත් එක දිව්‍ය ශ්‍රවණය. ඕන තැනක තියෙන ශබ්දයක් හඬක් පින්නතුණි අහන්න පුළුවන්. අතීත ජීවිත දැකීමේ පින්නතුණි හැකියාව තියෙනවා. දැන් විමානවත්තු ගත්තත් ඒක දකින්න පුළුවන් නේ. ඒ කියන්නේ විමානවත්තු කියන්නේ මම manuss ලෝකෙදී මෙබඳු පින්කමක් කරලායි දිවි ලෝකයට ආවේ කියලා පින්නතුණි කියන්නට පුළුවන්. දැන් අපිත් manuss ලෝකයට ආවා. නමුත් අපි මොන පින්කමක් කළාද කියලා දන්නේ නැහනේ. හේතුව අපිට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපතින්ම ලැබිලා නැහැ පින්නතුනි. එතකොට උපතින්ම ලැබෙන උප්පත්ති ඉද්ධි කියලා කියන්නේ උපතින්ම ලැබෙන හැකියාවක්. දැන් කුරුල්ලෙක් ගත්තොත් කුරුල්ලෙකුට පින්නතුනි උපතින් ලැබෙන පියාඹන්න පුළුවන් නේ. ඒක උපතින්ම ලැබෙන හැකියාවක් පින්නතුනි උට. දැන් පින්නතුන්ට මතකයි අසිත් තාපස්තුමා සුද්ධෝදන රජුගේ ගුරුවරයානේ. දවසක් අසිත් තාපස්තුමා සුද්ධෝදන රජුන්ට කියනවා මට තවදුරටත් ඔබතුමාගේ පුරෝහිත තනතුර දරන්න බෑ. මම දැන් වයසයි. මට පාඩු වෙන්න ඕනේ. ආයි මං ගැන හොයන්න එපා මම යනවා. සුද්ධෝදන රජු කිව්වා ඔබතුමා කොහේවත් යන්න එපා. ගුරුවරයෙක් පේන තෙක්මානක හිටියත් මට හරි සනීපයි කිව්වා. මගේ උද්‍යානයේ මැද කුටියක් හදලා දෙන්නම් භාවනා කරන්න විවේකව ඉන්න කිව්වා. දැන් අසිත් තාපස්තුමා සුද්ධෝදන මහරජුව හදලා දුන්නු කුටියේ ඉඳගෙන භාවනා කරලා හිත දියුණු කරගෙන පින්නතුනි චාතුරු මහරජගේ දිව්‍ය ලෝකයටත් ගියා. එදා යනකොට චාතුරු මහරජගේ දිව්‍ය ලෝකේ පින්නතුනි මහසන කෙලියක්. ඇයි? අසිත් තාපස්තුමා අහනවා දෙවියනි සුර අසුර යුද්ධයක් තිබුණා. ඒ යුද්ධෙන් දෙවියන් දිනුවා. එදාවත් දැක්කේ නැහැ කව දිවි ලෝක දෙවියන් මේ තරම් සතුටින් හිටපු දවසක්. ඇයි මේ සතුට වෙන්නේ? ඔබතුමා දන්නේ නැද්ද? අසිත් තවුසානිනේ මේ දිවි ලෝකේ ඉඳලා මේ දැන් දෙවියෙක් චුත වුණා කෝ මනුස්ස ලෝකෙට. මේ කවුද? සිද්ධාර්ථ කුමාරයා. අසිත් තවුසානවා දැන් ඒ චුත වුණු දෙවියා කොහෙද ඉන්නේ? මනුස්ස ලෝකේ සුද්ධෝදන මහරජුගේ මාලිගාවේ. අන්න බලන්න පින්නතුනි ඒ සිත දියුණු කළාම පින්නතුනි ඒ වගේ තත්ත්වය. නමුත් තේරුම් ගන්න ඕනේ පින්නතුනි දැන් මේ අසිත තවුසට එබඳු හැකියාවක් තිබුණට ඒක නිවන පිණිස පවතින්නේ නැහැ පින්නතුනි. ඒ හැකියාවක් තමයි. නමුත් ඒක නිවන පිණිස පවතින්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය තුල පිහිටා දියුණු කරපු ගුණ නෙවෙයි පින්නතුනි ඒවා. ඒ විශේෂ හැකියාවන් ලෝකෝත්තර නැහැ පින්නතුනි ලෞකිකයි. දැන් මිත්‍යා දෘෂ්ටිකයටත් පින්නතුනි අහසින් යන්න පුළුවන්. මනෝකායක දෙවියන් සමග කතා කරන්න පුළුවන්. ඒස උප්පත්ති ඉද්ධි මතක තියාගන්න. දෙවෙනි එක තමයි පින්නතුනි පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්ධි. දැන් සමහරුන්ට පින්නතුනි පිනක විපාක වශයෙන් ලැබෙන දේවල් තියෙනවා. දැන් ඔය ජෝතේ සිටුවරයා සේවකයන්ට මුදල් පසුම්බියෙන් මුදල් අරගෙන පින්නතුනි පඩි ගෙවනවා. කොච්චර මුදල් ගත්තත් පසුම්බිය මුදල් ඉවර වෙන්නේ නැහැ. හැබැයි යම් දවසක මේ මුදල් පසුම්බිය අනිත් පැත්ත හැරෙව්වද එදාට තමයි මුදල් පසුම්බිය මුදල් ඉවර වෙන්නේ.
අන්න පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දි. ඊළඟට ජෝති සිටුවරයාගේ බිරිඳ 10 දෙනෙකුට කන්න හාල් තියෙනවා. පින්නතුනි 50කට 60කට බෙදන්න පුළුවන්. ඇයි මේ? පිනක විපාක වශයෙන් ලැබෙන ඉද්දි. ඊළඟට තුන්වෙනි එක තමයි පින්නතුනි වීරියෙන් උපදවා ගත යුතු ඉද්දි. ඒවා නිකම් බෑ. අන්න එතන තමයි ධර්මයේ හොඳට ඉගෙනගෙන සමත භාවනා තුලින් පින්නතුනි හිත හොඳට දියුණු කරලා ලබා ගන්න පුළුවන් දේවල් වලට කියනවා වීරියෙන් උපදවා ගත යුතු ඉද්ද කියලා. එතකොට මේ සතර ඉද්ධිපාද දියුණු කරන්නට ඕනේ පින්නතුනි කුමක් පිණිසද? නිවන පිණිසමයි. දැන් ඔන්න බලන්නකෝ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින කැමැත්ත ඒකට කියනවා ඡන්ද ඉද්ධිපාදය. එතකොට ඒ කැමැත්ත තියෙන්නේ කුමක් පිණිසද? චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස. ඊළඟට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස පවතින සිත චිත්ත ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පවතින බලවත් වීරය විරිය ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නුවණින් විමසීම විමර්ශා ඉද්ධිපාදයයි. අන්න එහෙනම් සතර ඉද්ධිපාද වඩන්ට ඕනේ කුමක් පිණිසද? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිස, එහෙම නැත්නම් නිවන පිණිස. එතකොට මේ හැකියාවන් වඩන්ට ඕන නිවන පිණිසයි. නිවන පිණිස මේ කරුණු හතර දියුණු කළොත් විතරයි මතක තියාගන්න ඉද්ධිපාද නැත්නම් බෝධිපාක්ෂික ධර්මයක් බවට පින්නතුනිපත් වෙන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක් නේ පින්නතුනි සතර ඉද්ධිපාද කියලා කියන්නේ. එතකොට මේ හතර නිවන පිණිස දියුණු කළොත් විතරයි පින්නතුනි ඉද්ධිපාද නැත්නම් බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙන්නේ. පින්නතුනි බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය ඉද්ධිපාද සංයුත්තේ බ්‍රාහ්මණ සූත්‍රය කියලා. දවසක් උන්නාභ කියලා බමුණෙක් එනව පින්නතුනි ഘോഷිතාරාමයට ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙන්න. ඇවිල්ලා මේ උන්නාභ බමුණ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ පැවිදි වුණේ පැවිදි වීමේ අර්ථය මොකක්ද කියලා ඇහුවා. ඒ කියන්නේ මහාන වුණේයි කියලානේ මේ ඇහුවේ. ආනන්ද හාමුදුරුවෝ කියනවා උන්නාභ බමුණෝ පැවිද්දේ අරමුණ ඡන්දේ දුරු කිරීම කිව්වා. ඒ කියන්නේ කැමැත්ත දුරු කිරීම කිව්වා. ඒ පැවිද්ද ඉලන කොටත් පින්නතුනි තියෙනවනේ. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණත්තාය. ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමං බන්තේ අනුකං උපාදාය. සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුක් නැති කරන්න. ඒතර බමුණ අහනවා ඡන්දේ දුරු කිරීම පිණිස අනුගමනය කරන ප්‍රතිපදා මොකක්ද ආනන්ද හාමුදුරුවනේ? ආනන්දහරු කියනවා ඡන්ද ඉද්ධිපාදය දියුණු කිරීම ඡන්දේ දුරු කරන ප්‍රතිපදාවයි කිව්වා. පටලවා ගන්න එපා. ඡන්දේ දුරු කරන ප්‍රතිපදාව තමයි ඡන්දේ ඉද්ධිපාදය තමයි ඡන්දේ දියුණු කරන ප්‍රතිපදාව. බමුණ අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කියන්නේ ඡන්දයෙන් ඡන්දේ දුරු කරනවා කියලාද? ඔව් මම කියන්නේ ඡන්දයෙන් ඡන්දේ දුරු කරනවා කියලා. ඒ කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. ස්වාමීනි කැමැත්තෙන් කැමැත්ත දුරු කරන්නේ කොහොමද? ආනන්දහරු කියන උපමාවක්. බමුණෝ ඔබතුමාට මේ ආරාමයට එන්න ඕන කියලා අද උදේ කැමැත්තක් ඇති වුණාද? එහෙමයි ස්වාමීනි. දැන් ඔබතුමාට ඒ කැමැත්ත තියෙනවද? නෑ ස්වාමීනි. දැන් මම ඉන්නේ ഘോഷිතාරාමයේ. දැන් මට ඒ කැමැත්ත නෑ. ඔබතුමාට ഘോഷිතාරාමයට එන්න ඕන කියලා තිබුණු කැමැත්ත දැන් තියෙනවද? නෑ. දැන් ආරාමයේ තුලයි මම ඉන්නේ. දැන් හිතේ තිබුණු කැමැත්ත දුරු වුණා. අන්න බ්‍රාහ්මණයේ මතක තියාගන්න යම් කෙනෙක් කැමැත්ත මුල් කරගෙන මේ ධර්ම මාර්ගයේ වඩලා ඒ වැඩිම තුල අවබෝධ කරන නිවන තුලින් ඒ උදෙසා එන්න ඕන කියලා තිබුණු කැමැත්ත ප්‍රහාණයටපත් වෙනවා.
අන්න එහෙම තමයි කැමැත්තෙන් කැමැත්ත දුරු කරන්නේ. ඒ කියන්නේ පින්නතුනි සමාධිය භාවනා කළා සමාධියක් දියුණු කරගත්තට පස්සේ ආයේ පිළිබඳව කැමැත්තක් ඇති වේද? නෑ. නමුත් ඒ සමාධිය දියුණු කරන්න මුල්ුණේ මොකද්ද? කැමැත්තනේ. සමාධිය දියුණු කරන්න කැමැත්ත මුල්ුණා. සමාධිය දියුණු කරගත්තට පස්සේ ආයේ පිළිබඳව කැමැත්තක් නෑ. දැන් බණ කියවන්න ඕන කියලා කැමැත්තක් තිබුණානේ. දැන් බණ කියලා අවසන් වුණාට පස්සේ ඒ පිළිබඳව කැමැත්තක් නැහැනේ පින්නතුනි. දැන් ඒ කැමැත්ත දුරු වුණා. මේ කියන එක පින්නතුන තේරෙනවා. දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔය වංගී සහාමුදුරුවොත් ආනන්ද හාමුදුරුවොත් පිණ්ඩපාතේ වැඩපු වෙලාවේ මේක ප්‍රසිද්ධ සූත්‍රයක් නැත්නම් ප්‍රසිද්ධ කතාවක්. වංගී සහාමුදුරුවන්ට පුළුවන් පින්නතුනි ගිහි කාලේ කියන්නේ මහාන වෙන්න කලින් මැරිච්ච මිනිහෙක්ගේ මිනි ඔළුවට තට්ටු කළා ඒ මිනිස්සයා මැරිලා ඉපදුනේ කොහෙද කියලා කියන්න පුළුවන්. ඒක දක්ෂතාවයක්. වැරදිනේ හරියට කියනවා. දවසක් මේකෙන් මෙයා පින්නතුනි හොඳට හම්බ කළානේ. දැන් මිනිස්සු අපි උනත් කැමති ඉන්න පින්නතුනි අපේ ඥාතියෙක් මැරුණාම ඒ මිනිස්සයාගේ මිනි ඔළුව අරගෙන ගිහිල්ලා අහන්න මගේ මේ ඥාතිය දැන් කොහෙද ඉන්නේ කියලා අපිත් උනත් කැමතිනේ. මේ හොඳට හම්බ කරන්න පුළුවන් දේවල්. හැබැයි දවසක් බුදුහාමුදුරු කරපු දේ පින්නතුන්ට මතකයි මොකද්ද? බුදුහාමුදුරු ගත්ත මිනි ඔළු 3ක්. 2ක් ගිහියන්ගේ එකක් රහතන් වහන්සේ නමකගේ. මේ 3ම ගිහිල්ලා වංගීසර දීලා පුළුවන් නම් දැන් කියන්න මේ මිනි ඔළු 3ට තට්ටු කොල්ල මේ 3 දෙනා මැරිලා ඉපදලා ඉන්නේ කොහෙද කියලා. ගිහියන්ගේ මිනි ඔළු 2ට තට්ටු කොල්ල හරියටම කෝ ඉපදලා ඉන්නේ මෙතනයි කියලා. නමුත් රහතන් වහන්සේගේ මිනි නැත්තම් රහතන් වහන්සේගේ හිස් කබලට තට්ටු කරලා ඉපදුන තැන කියන්න බැරි වුණා. කොහොමත් කියන්න බෑ මොකද රහතන් වහන්සේ ගිය තැන හොයන්න බෑ. අන්න එතන තමයි වංගීස කියන තරුණයට පින්නතුනි වැරදුනේ. ඔහු කල්පනා කළා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්නට මහාන වෙන්න ඕනේ. මොකද්ද? මම මෙච්චර කලක් මිනි ඔලුවට තට්ටු කරලා මිනිස්සුන්ගෙන් කොච්චර හම්බ කළාද? නමුත් මේ භාග්‍යවතුන් වහන්සේ දුන්නු හිස් කබලට තට්ටු කළ මට කියන්න බැරි වුණා. ඒ ශාස්ත්‍රය මම හොයනවා කියලා හිතාගෙන මහාන වුණා. ඒ වංගීස හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක දවසක් පින්නතුනි පිණ්ඩපාතේ වඩිනකොට ලස්සන කාන්තාවක් දැකලා රාගේ ඉපදිලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද හානේ මට රාගයක් උපන්නා මේක නිවන්න ක්‍රමයක් මට කියලා දෙන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ කියනවා ඒ කාන්තාව වංගීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු නිමිත්ත කරුණා කරලා අතහරින්න කිව්වා. ඒ කාන්තාවට සැමතන හිත ගියේ නෑනේ. යම් කිසි තැන, ඒ කියන්නේ රූපයට හිත ගියා නම් ඒ රූපේ තුල සිත්ගත්තු තැනක් තියෙනවා. අන්න ඒ නිමිත්ත දැන් අතහරින්නකෝ. ශාලාවක 50ක් හිටියත් සිත් ගන්න පින්නතුනේ එක්කෙනාටනේ. ඒ වගේ වංගීස නුඹ සිත් ගත්තු ඒ අරමුණ දැන් හිතින් නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූප සංහිතං. ඒ කියන්නේ සුභයි කියලා ගත්තු නිමිත්ත කරුණා කරලා අතහරින්නේ. බොහෝ දුර ගියපු කාමයකට සිතින් ඇද වර්තමානයට ඇද වංගීස වග කියන්න එපා. දැන් මෙතන ගන්න තියෙන්නේ මේක. වංගීස හාමුදුරුවන්ට ඒකාන්තා මතක් කර හිතින් ඕන නම් ඉන්න තිබුණනේ. නමුත් රාගය හොඳ නැති එකක් බව දැනුන නිසානේ වංගීස හාමුදුරුව ආනන්ද හාන්ට කිව්වේ මට මේක නිවන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා. එතන ලස්සන තැනක් පින්නතුනේ. අන්න එතකොට රාගයේ තියෙනව නම් රාගයේ තියෙන බව දැනගෙන රාගේ නැති කරන වැඩපිළිවෙලකේ දෙන්න ඕනේ. ඒ කියන්නේ වංගීස හාමුදුරුවන්ට කැමැත්තක් තිබුණ නැද්ද රාගය දුරු කරන්න ඕන කියලා? කැමැත්තක් තිබුණා. අන්න එතකොට ඒක ඡන්දයනේ පින්නතුනේ. ඒ ඡන්දය තිබුණේ කුමක් පිණිසද? රාගය දුරු කරන්නට පින්නතුනි කැමැත්තයි. බාන කොච්චර ලස්සනද කියලා. Tamanට කේන්ති යනවනම් කේන්ති යන බව දැනගෙන කේන්ති නැති කරන වැඩපිළිවෙලකේ දෙන්න ඕනේ.
දුසිල් බව තියෙනව නම් දුසිල් බව නැති කරන වැඩපිළිවෙලක ප්‍රඥාවෙන් ඉඳින්න. එතකොටයි දුසිල් බව නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඡන්දය දුරු කිරීම සඳහා වඩන්ට ඕනේ මේ ඉද්ධිපාදය. ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විරිය සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. විමර්ශා සමාධි පදාන සංකාර සමන්නාගත ඉද්ධිපාදය. දැන් කැමැත්ත මුල් කරගෙන භාවනාවක් වඩලා එහෙම වඩලා ඒ සිතේ පින්නතුනි නීවරණ ධර්මයන් යටපත් වෙලා සමාධියක් ඇති වුණොත් ඒ සමාධියට කියනව මොන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධිය ඇති කරගන්න හේතුණු කාරණාව මොකද්ද? ඡන්දේ නිසා. මේ කියන එක පින්නතුන තේරෙනවා. භාවනා කරලා කැමැත්ත මුල් කරගෙන පින්නතුනේ මේ මග වඩලා නීවරණ ධර්ම යටපත් වුණාට පස්සේ සමාධියක් ඇති වෙනවනේ. ඒ සමාධිය ඇති වුණාට පස්සේ සමාධිය ඇති කරගන්න හේතුණු කාරණා මොකද්ද? ඡන්දය. මේ කියන්නේ පින්නතුනේ නිවන පිණිස පවතින කැමැත්ත. කියන්නේ සතර ඉද්ධිපාද වඩන්ට ඕනේ කුමක් පිණිසද? නිවන පිණිසමයි. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසමයි. දැන් සිල් ගන්න ඕන කියලා කැමැත්තක් තියෙන්න ඕනනේ. බණ අහන්න ඕන කියලා කැමැත්තක් තියෙන්න ඕනනේ. භාවනා කරන්න කියලා කැමැත්තක් තියෙන්න ඕනනේ. අන්න ඒ වගේ. දැන් තේරුම් ගන්න ඕනේ. ඉස්සර යොදුන් ගණන් මිනිස්සු පින්නතුනේ බණ අහන්නට ගියේ බුදුන් සොයාගෙන ගියේ මොකක් නිසාද? බණ අහන්න තියෙන කැමැත්ත නිසා නෙවෙයිද? අන්න ඒ අසන්න තියෙන ඡන්දේ කැමැත්ත නිසායි පින්නතුනේ. අපේ සිත්වල මුලින්ම ඇති වෙන්න ඕනේ නිවන් දකින්න ඕනේ කියන කැමැත්ත. ඒ නිසා කැමැත්ත මුල් කරගෙන භාවනාවක් වඩලා භාවනාවෙන් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියන මොන සමාධිය කියලාද? ඡන්ද සමාධිය කියලා. ඒ සමාධිය තුළ ඉඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ? පධාන. ඒ සමාධිය තුළ ඉඳගෙන ඊට පස්සේ පධාන. පධාන කියන්නේ පින්නතොනි මොකද්ද? වීරය. සුත්ත නිපාත සූත්‍රයක් තියෙනවා පධාන සූත්‍රය කියලා. පින්නතුන් අහලා තියෙන පධාන ගර කියලා. පධාන ගර කියන්නේ පින්නතුනි ස්වාමින් වහන්සේලා වීරයෙන් භාවනා කරපු තැන්. මේ වීරිය තියෙන කුමක් වෙනසද? නූපන් අකුසල් නූපදවන්න, උපන් අකුසල් දුරු කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් කුසල් දියුණු කරන්න. චන්දං ජනේති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහතේ. අන්න චන්දං ජනේති ඒ කියන්නේ අකුසල් දුරු කරන්න ඕනේ කැමැත්තක්, අකුසල් දුරු කරන්න ඕනේ කියලා කැමැත්තක් උපදින්න ඕනේ. චන්දං ජනේති. වායමති පින්නතුනි වෑයම් කරන්න ඕනේ. චිත්තං පග්ගන්හාති සිත හොඳට දැඩි කරගන්න ඕනේ. පදහතේ ප්‍රතිඵලය ලබන තුරු අත් නොහරින වීරියක් පින්නතුනේ ඇති කරගන්න ඕනේ. සමහරුන්ගේ මුලදී පුදුමාකාර වීරියක් තියෙනවා. නමුත් මැදක් හරියදී පින්නතුනේ වීරිය නැති වෙනවා. එහෙම එපා. ප්‍රතිඵලය වාඩි උනේ යම් කාර්යයක් සඳහාද බෝසතාණන් වහන්සේ බොමැඩ මුල ඒ කාර්ය ඉටු කරගෙන තමයි පින්නතුනේ අවසන් කළේ. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මොන බාධාවත් ප්‍රතිඵලය ලැබෙන තුරු පින්නතුනි මතක තියාගන්න ඕනේ. ඒ කටයුත්ත කරන්නට ඕනේ. එතකොට අකුසලය රාග, ద్వේෂ, මෝහ, කුසලයේ සීල, සමාධි, ප්‍රඥා. අකුසලයේ දුරු කරන්න කුසල වඩන්න වීරය කරන්න. පදාන කිව්වේ අකුසල දුරු කරන්නත් වීරෙන් යුක්ත වෙන්න ඕනේ. අකුසල දුරු කරන්න වීරෙන් යුක්ත වෙනවා. ඔය තේර ගාථාවල සඳහන් වෙන පින්නතුනේ ප්‍රසිද්ධ කතානේ. නමුත් මේ වෙලාවට මෙතෙන්ට ගැලපෙනවා. ඒ කියන්නේ අර කඳු මුදුනකට ඒ කියන්නේ ඉනිමගක් තියලා ස්වාමීන් වහන්සේලා ඉනිමගෙන් කන්දට නැගලා කඳුරට ගියාට පස්සේ ඉනිමග පල්ලෙහාට තල්ලු කළා. දැන් ඉතින් ආයි බහින්නේ මේ කුමක්ද? මේ වීරිය රහත් වෙලා ධර්මය අවබෝධ කරගෙන මිසක් මේ කන්දෙන් ආයි බහින්නේ නැහැ. වීරිය. පින්නතුනි බුද්ධ කාලේ කතාවක් තියෙනවා. ස්වාමින් වහන්සේ ඒ කියන්නේ මේ ස්වාමි පුරුෂයෙක් තමන්ගේ බිරිඳගෙන් අවසර පතා පින්නතුනි මහාන වුණා.
තමන්ගේ ස්වාමියා. ඒ කියන්නේ මහණුණාට පස්සේ මේ ස්වාමින් වහන්සේ තමන් මරන්නට පින්නතුනි බිරිඳ කරපු දේ තමයි මේ ස්වාමින් වහන්සේ මරන්න හොරු යදෙව්වා. හොරු මේ කැලෑවට ගිහිලා ස්වාමින් වහන්සේ හොයාගත්තා. නමුත් මේ වැඩේ කරන්න හදන්නේ කවුද? බිරිඳ. මරන්න හොරු ගියාට පස්සේ මේ ස්වාමින් වහන්සේ කිව්වා දැන් මාව මරන්න එපා, හෙට උදේ මාව මරන්න කිව්වා. හෙට උදේ වෙනකන් මෙතන ඉඳින්නේ නැද්ද කියලා කවුද විශ්වාස නැහැ කිව්වා. මේ ස්වාමින් වහන්සේ කරපු දේත් පින්නතුන්ට මතකයි. මොකද්ද? ළඟ තිබුණු ගල්පතුරක් අරගෙන දනිස් පොල් කට්ට කඩෙන්න ගහගත්තා. ලේ ගලනව හෝ ගාලා. මේ සාක්ෂි ඇද්ද කියලා වහරුන්ගෙන්. අපේ හොඳටම සාක්ෂිය දැන් යන්න බෑනේ. උන්වහන්සේම ළඟ තිබුණු ගල්පතුරක් අරගෙන දනිස් පොල් කට්ට කඩෙන්න ගහගත්තා. සාක්ෂිය ඇද්ද කොහොම සාක්ෂිය ඇති කිව්වා. ඒ කායික වේදනාව මුල් කරගෙන පින්නතුනි විදර්ශනා වැඩුවා. වේදනානුපස්සනා මුල් කරගෙන රහත් ත්වයටපත් වුණා පින්නතුනි. අන්න මතක තියාගන්න. ඡන්දයෙන් හටගත් සමාධියෙන් යුක්තව වීරිය හේතු කොටගෙන ජීවිතයේ නිවන පිණිස මේ විශේෂ හැකියාවන් පින්නතුනි වඩන්නට ඕනේ. මොනවා සතර ඉද්ධිපාද. එතකොට මේ සිතේ ගුණධර්ම දියුණු වෙච්ච බව බලන්නේ මොකෙන්ද? පින්නතුනි ප්‍රඥාවෙන්. ඒ නිසා කොයි වෙලාවකවත් හිත විශ්වාස කරන්න එපා. හැම විටම ධර්මයේ පින්නතුනි විශ්වාස කරන්න. හිත විශ්වාස කරන්න එපා කිව්වේ මේ සිත දන්නවා සිතට ඕන විදියටයි මේ පුජ්‍යල වැඩ කරන්නේ. එතකොට සිතට ඕන විදියට අපි වැඩ කරනකොට අපිට ඕන විදියට අපිට හිත හදාගන්න බැරි වෙනවා. සිත ඉල්ලන්නේ මොනවද? අපි සෑම දෙයක්ම අරගෙන දෙනවා. හැබැයි හිත ඉල්ලන්නෙම සතර පවතින දේවල්. රාග, ද්වේෂ, මෝහ මේ දේවල් තමයි මේ සිත ඉල්ලන්නේ. මේ ඇස් දෙකෙන් යම් දෙයක් දැකලා රාගය උපදව ගන්නව නම් පින්නතුනි අපරාධයි. ඇයි? මේ ඇස් දෙකෙන් රාගයේ නූපදවා නැවත ඇස් දෙකක් සකස් නොකරන්නට කටයුතු හදන්න මේ ලෝකෙ කොච්චරනම් ධර්මයක් බුදුහාඳුරු දේශනා කළාද? දැන් රට්ටපාල තෙරුන් වහන්සේ පින්නතුන්ට මතකයි ඡන්ද දුරේ වඩා ලෝකෝත්තර ධර්මයේ උපදවා ගත්තා. රට්ටපාල හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් පින්නතුන්ට මතකනේ සිද්ධිය. අම්මට තාත්තට කෝ මහාන වෙන්න ඕනේ කියලා. අම්මා තාත්තා කෝ එපා පුතේ පුත්තු කියලා මහා ගොඩක් නෑ උඹ විතරයි ඉන්නේ බහනුනොත් වෙන කවුරුවක් ගන්න සම්පත් පිට යනවනේ. සම්පත් වලින් වැඩක් නෑ මේ මහාන වෙන්න ඕන කිව්වා. ඒත් එපයි කිව්වා. අන්තිමට පින්නතුනි මැරෙන්න සූදානම් වුණා. මේ තැනැත්ත කියනවා අම්මේ මහාන වෙලා හිටියොත් සිවුර පිටින් හරි මාව දකින්න පුළුවන්. හැබැයි අම්මේ මම මැරුණොත් අම්මට කවදාවත් ආයි මාව දකින්න ලැබෙන්නේ නැහැ. ඒකත් හරිනේ. කැමැත්ත දුන්න මහාන වෙන්න. ඇත්තනේ මේ ජීවත් වෙලා හිටියොත් සිවුර පිටින් හරි සාමින වාසලමකට දකින්න පුළුවන් නේ. හැබැයි අම්මේ මැරුණොත් නම් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ කැමැත්ත තියෙන්නේ කුමක් සඳහාද? සිවුර සුවඳ හොයන්න. සසරින් එතර වෙන්න කෙටියෙම කියනවනම් අන්න ඡන්දය. සම්භූත තෙරුන් වහන්සේ චිත්ත දුරේ වඩා පින්නතුනි ලෝකෝත්තර ධර්මයේ උපදවා ගත්තා. සෝන තෙරුන් වහන්සේ විරිය දුරේ උපදවා ලෝකෝත්තර ධර්මයේ උපදවා ගත්තා. ඔය සෝන ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න කලින් හිටියේ කච්චායන මහරහතන් වහන්සේ ගාව උපස්ථාන කළා. උපස්ථාන කරන්න පන්සලට ආවේ. ඉතින් උපස්ථාන කරනකොට මේ සෝන උපාසක මහත්තයා තුන පැවිදුනොත් හොඳයිනේ. කච්චානහන්ටකෝ මට පැවිදි වෙන්න ඕනේ. කච්චානහරකෝ පැවිදි වෙන්න නම් තව කල් තියෙනවා පන්සලේ වැඩපළක් කරන් ඉන්න කිව්වා. කාලයක් මෙහෙම හිටියා. හැබැයි දවසක් කිව්වා අනේ ස්වාමීනි මා මහාන කරගන්න මහාන කළා. පුදුමාකාර වීරියක් තිබුණේ පින්නතුනේ.
පුදුමාකාර වීරියක් තිබුණේ. ඒ වීරය කොච්චරද කියනවනම් මේ සෝන කුටිකන්න සාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ බලන්න ගියපු දවසක ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ආනන්දහන්ට කියනවා ආනන්ද සෝන කුටිකන්න භික්ෂුවට කොතනකවත් කුටියක් ලෑස්ති කරන්න එපා. මගේ ගන්ධ කුටියේම තැනක පැත්තක කුටිය මේ ආසනයක් පනවලා දෙන්න කිව්වා. බුදුහාමුදුරුවෝ සෝන කුටිකන්න හාරු රාත්‍රී කාලේ සැතපුණා. මහරෑ බුදුහාමුදුරුවෝ හැරිලා සෝන කුටිකන්නහන්ට කතා කරලා කියන සෝන මට බණ ටිකක් කියන්න කිව්වා. පින්නතුනි සුත්ත නිපාතේ පාරායන වග්ගේ. පාරායන වග්ගලනේ නිර්වාණගාමී මාර්ග ධර්මය පුදුම විදියට මේ පින්නතුනි දේශනා කළා. බුදුන් ඉදිරිපිට කවුරු ඉදිරිපිට බණකුවත් බුදුහාරු ඉදිරිපිට බණ කියන එක ලේසි නෑනේ පින්නතුනි. පුදුමාකාර වීරියක් තිබුණේ. බුදුහාරු ඇහුවා ඒ වෙලාවේ මහාන වෙන්න මෙච්චර කල් ගියේ මොකද කියලා ඇහුවා. අනේ ස්වාමිනී කච්චායන මහරහතන් වහන්සේ මා මහාන කරගත්තේ නෑ කිව්වා. වීරය. මොගරාජ තෙරුන් වහන්සේ විමර්ශා දුරේ වඩා ලෝකෝත්තර ධර්මයේ පින්නතුනි ඉපදවා ගත්තා. අන්න ඒ නිසා මතක තබා ගන්න පින්නතුනි සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. අටුව හදාගෙන පින්නතුනි බොහොම ලස්සන විස්තරයක්. ඒක ඇමති කෙනෙක්ගේ පුතෙක්. රජුරුවන්ට උපස්ථාන කිරීමට කැමති වුණා. රජුරුවන්ගේ අදහස රජුරුවන්ගේ කැමැත්ත දැනගෙන දවල් රෑ උපස්ථාන කරලා මේ තැනැත්තා කරපු ඇමෙතුමා තමයි රජුරු සතුට කෙරෙව්වා. රජුරුවන් කැමැත්ත දන්නවා, රජුරුවන්ගේ සිතිවිලි දන්නවා, රජුරුවන්ගේ අදහස දන්නවා. මේ සියල්ල දැනගෙන දිවාරය හොඳට උපස්ථාන කරලා රජුරු සතුට කෙරෙව්වා. ඡන්ද දුරෙන් ලෞතුරා දහම උපදවා ගන්න පුජ්‍යලයාත් මේ වගේ කිව්වා. ඊළඟට තව ඇමති කෙනෙක්ගේ පුතෙක් දිනපතා උපස්ථානයට යාමට පුළුවන්කමක් නැතිව වැඩක් තියෙන වෙලාවට විතරක් පින්නතුනේ ගිහිල්ලා වැඩේ කරනවා. ඒ කියන්නේ වීරියෙන් රජුරු සතුටු කරවනවා. දැන් අපි හිතමුකෝ පසල් දනව්වක දැන් මේ ප්‍රාන්තයක මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ වෙලාවට ගිහිල්ලා පින්නතුනේ වැඩේ කරලා දෙනවා. විරිය දුරෙන් දහම් උපදවා ගන්න පුජ්‍යලයක් පින්නතුනි මෙන්න මේ වගේ කිව්වා. තව කෙනෙක් ඉන්නවා දිනපතාම ආයුධ ඊතල මේ සියල්ලම දරාගෙන සිටීම බරක්ක කියලා සිතාගෙන මන්ත්‍ර බලයෙන් රාජ්‍ය පාලන විද්‍යාවෙන් රජුරු සතුටු කරනවා. මන්ත්‍ර බලයෙන් රාජ්‍ය පාලන විද්‍යාවෙන් රජුරු සතුටු කරනවා. චිත්ත දුරයෙන් ලෞතුරා දහම් උපදවා ගන්න පුජ්‍යලයාත් මෙන්න මේ වගේ කියලා දේශනාවේ අටුවාවේ කියනවා. තව කෙනෙක් රාජ්‍ය සේවයෙන් කවර ඵලයක්ද? රජවරු වනාහි උසස් කුලවතුන්ට තනතුරු දෙනවා. එබඳු අයට තනතුරු දෙමින් මටත් දෙන්නේ සිතා ජාති සම්පත්තිය නිසා පින්නතුනේ තනතුරට පැමිණෙනවා. ජාති සම්පත්තිය නිසා තනතුරට පැමිණෙනවා. අන්නේ සුපිරිසිදු විමර්ශනයේ නිසා විමර්ශා දුරය වඩා ලෞතුරා දහම පින්නතුනේ උපදවා ගන්නවා. මේ කරුණ ටික නුවණින් විමසන්න පින්නතුනේ එතකොට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේරුම් ගන්න ඕනේ අපි මේ යදීගෙන ගත්තේ සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තේ චාපාල වග්ගයට අයිති අපාර සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිර්වාණා භෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මණික් දිවෙල දොඩම්කොටුව පදිංචි ආචාර්ය ලලිත් දොඩම්කොටුව මහත්මයා. බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ ආචාර්ය ලලිත් දොඩම්කොටුව මහත්මයා මේ පින්කම සිද්ධ කළේ. හුදෙක් ධර්ම දානමේ පිණිසමයි මේ පින්කම සිද්ධ කළේ. බලාපොරොත්තු වන්නේ මහා සංඝරත්නයටත් ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් වහවහ මේ ධර්මයේ අවබෝධ වේවා, සසරින් එතර වේවා, නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම මේ පල්ලව සපත්වන්තේ දුණු සසරගත බොහෝ ඥාතීන් ඉන්නවා. ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම දෙමව්පිය, ගුරුවර, අමුදරු, ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී
සෑම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ගේ සසර ජීවිත පරලොව ජීවිත සුවපත් වේවා. උතුම් වූ නිවනින්ම නිවීසන සෙත්වායි සාදු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේ අපි ලලිත් මහත්මයා බලාපොරොත්තු වෙනවා සසරගත දෙමව්පියන්ට, ගුරුවරුන්ට, අබුදරු ඥාතීත මිත්‍රාදීන් ඇතුළු සකල ලෝකවාසී දෙවි මිනිසුන්ට වහවහා ධර්මාභෝධය ලැබේවා, තෙරුවන් සරණ ලැබේවා, සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයටපත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම මගපල ලාභීන් ලෝපුරා වැඩි වැඩියෙන් බිහි වේවා. මියන තුරා ඒ උතුමන්ගේ දසුන නෙත ගැටේවා, ඇසුර ලැබේවා, සසරින් මිදේවා. කුසල් ලකුසල් පින්පව් කියාදෙන සත්පුරුෂ ගුණ ඇති කල්යාණ මිත්‍රයන්ම නිවන් දකින්නතුරු ඇසුරට ලැබේවා. අනුවන අසත්පුරුෂයෙක් නම් ජීවිතයේ කිසිම දවසක ඇසුරු කරන්න නොලැබේවා. අවසානයේ බුද්ධාදී උතුමන් වහන්සේලා මේ සියලුම සාංසාරික දුක් වලින් නිදහස්ව ලැබූ චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධය සෑම දිනාටම ලැබේවා ලැබේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං